එතකොට පුතේ මේ පරිගණක ක්‍රමලේඛයක් ලියන්න නම් එහෙම නැත්නම් උපදේශ මාලාවක් ලියන්න නම් අපිට පරිගණක භාෂාවක් අවශ්‍ය වෙනවා. එතකොට මම ගිය සතියේ අන්තිමට උදාහරණ ටිකක් දීලා තියෙනවා පරිගණක භාෂා වලට උදාහරණ විදිහට. හරි. එතන ඉඳන් පොඩ්ඩක් පහලින් ලියන්න පුතේ. අපි බලමු කවුද මේ පැස්කල් ක්‍රමලේඛ භාෂාව හඳුන්වලා දුන්නේ කියලා. හරි. පුතේ ස්විස් ජාතික නිකලස් වර්ත් කියන කෙනා තමයි මේ පැස්කල් පරිගණක භාෂාව හඳුන්වලා දුන්නේ. ඒ කියන්නේ යා නිර්මාණය කරලා අර බ්ලේස් පැස්කල් මතකද ඔයාලට? අර පළවෙනි පාඩමේදී 10 ශ්‍රේණියේදී අපි කියා දෙන්නේ පැස්කල් අයිනේ නිර්මාණය කරේ බ්ලේස් පැස්කල් කියලා කෙනෙක්. අන්න එයාට උපහාරයක් විදිහට තමයි මේ පැස්කල් පරිගණක භාෂාව එයාගේ නමින් නම් කරේ. හරිද? හැබැයි මේක නිර්මාණය කරේ නිකලස් වර්ත් කියන කෙනා. එයා නිර්මාණය කරාට පැස්කල් කියලා නම දැම්මේ අර බ්ලේස් පැස්කල්ට උපහාරයක් විදිහට. හරි නේද ඉතින්? අපි ඒ ටික පොඩ්ඩක් ලියා ගමු. අලුත් එකෙන් ලියන්නකෝ අර උදාහරණ වලට පහලින් ලියන්න. මේවායින් ඒ කියන්නේ ඔය උදාහරණ වලින් මේවායින් අප පැස්කල් පරිගණක භාෂාව මේවායින් අප පැස්කල් පරිගණක භාෂාව අධ්‍යයනය කරයි. මේවායින් අප පැස්කල් පරිගණක භාෂාව අධ්‍යයනය කරයි. මෙය එකනම ලියන්න තියෙන්නේ. මෙය 1970 දී පමණ ස්විස් ජාතික මේ 1970 දී පමණ ස්විස් ජාතික නිකලස් වර්ත් ස්විස් ජාතික නිකලස් වර්ත් විසින් මෙය 1970 දී පමණ ස්විස් ජාතික නිකලස් වර්ත් විසින් නිර්මාණය කරන ලද අතර බ්ලේස් පැස්කල් මතකනේ අර පැස්කල් අයිනේ හදපු කෙනා බ්ලේස් පැස්කල්ට උපහාර පිණිස මෙම භාෂාව ඔහුගේ නමින් නම් කර ඇත. බ්ලේස් පැස්කල්ට උපහාර පිණිස මෙම භාෂාව ඔහුගේ නමින් නම් කර ඇත. right ඊළඟ මාතෘකාව ලියන්න. මෙතන ඉඳන් පටන් ගන්න දෙන්න ඇති. ඊළඟ මාතෘකාව ලියන්න. පැස්කල් පරිගණක භාෂාවේ ලක්ෂණ. පැස්කල් පරිගණක භාෂාවේ ලක්ෂණ. පැස්කල් පරිගණක භාෂාවේ ලක්ෂණ. හරි. ඉතින් මේ පැස්කල් පරිගණක භාෂාව පටන් ගන්න කලින් ඒකේ ස්වභාවය මොන වගේ භාෂාවක්ද කියලා අපි ඉගෙන ගන්න එපයි. එතකොට අපි දැන් මාතෘකාව ලිව්වා පැස්කල් පරිගණක භාෂාවේ ලක්ෂණ. අපි බලමු පළවෙනි ලක්ෂණය මොකක්ද කියලා. මේ පාඩමේ අගහරිය තියෙනවා තව පොඩි කොටසක් පරිගණක භාෂා පරම්පරා කියන. පරිගණක භාෂා පරම්පරා ඒක මම අන්තිමට කරන්නේ. ඒකෙදී මේ පරිගණක භාෂා වර්ගීකරණයක් කරනවා අපි පරම්පරා 4කට වර්ගීකරණයක් කරනවා.
පළමු පරම්පරාවේ පරිගණක භාෂා, දෙවන පරම්පරාවේ පරිගණක භාෂා, තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා, හතරවන පරම්පරාවේ පරිගණක භාෂා විදිහට. ඒකෙදිපතේ මෙන්න මේ අපි කතා කරන පැස්කල් පරිගණක භාෂාව අයිති වෙන්නේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂාවලට. තුන්වෙනි පරම්පරාවේ පරිගණක භාෂාවලට තමයි මේ පැස්කල් පරිගණක භාෂාව අයිති වෙන්නේ. මම ඒක එතෙන්දී කියා දෙනවා පුතේ. ඒ වගේම තමයි පුතේ මේක ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක්. ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කරලා තමයි මේ භාෂාවේ විධාන හැදිලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේ වචන තමයි භාවිතා වෙන්නේ විධාන ලබා දීම සඳහා. පහළ මට්ටමේ භාෂාවල පහළ මට්ටමේ පරිගණක භාෂාවල විධාන ලබා දීම සඳහා භාවිතා කරන්න බිංදුව සහ එක. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කරන්නේ නැත්නම් ඒක පහළ මට්ටමේ පරිගණක භාෂාවක්. ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කරලා විධාන ලබා දෙනවා නම් ඒකට අපි කියනවා ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් කියලා. ඒ කොටස මම අන්තිමට කරන්නේ. පැස්කල් පරිගණක භාෂාව ඉවර කරලා මම ඒ ටික කරලා දෙන්නම්. හරි. එතකොට අපි මේ කතා කරන්න යන පැස්කල් පරිගණක භාෂාව අයිති වෙන්නේ තුන්වෙනි පරම්පරාවට. ඒ වගේම මේක ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක්. ඒක ලියන්නකො පළවෙනි කාරණේ විදිහට. මෙය තුන්වන පරම්පරාවට අයත්. මෙය තුන්වන පරම්පරාවට අයත්. මෙය තුන්වන පරම්පරාවට අයත්. මෙය තුන්වන පරම්පරාවට අයත් ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකි. මෙය තුන්වන පරම්පරාවට අයත් ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකි. මෙය තුන්වන පරම්පරාවට අයත් ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකි. ඉහළ මට්ටමේ පරිගණක භාෂාවකි. හරි. ඊළඟට දෙවෙනි කාරණේ. අපි දන්නවනේ පුතේ මෙහෙයුම් පද්ධති. Windows මෙහෙයුම් පද්ධති තියෙනවා, Apple මෙහෙයුම් පද්ධති, Linux, Ubuntu ඒ වගේ විවිධ මෙහෙයුම් පද්ධති තියෙනවානේ. එතකොට මේ පැස්කල් පරිගණක භාෂාවත්තේ මේ ඕනෑම මෙහෙයුම් පද්ධතියක බාධාවකින් තොරව ධාවනය කරන්න පුළුවන් අපිට. ඔයාගේ Windows XP තිබුණත්, 7 තිබුණත්, 8 තිබුණත්, 10 තිබුණත්, එහෙම නැත්නම් තේ Ubuntu Linux ඒ මොනවා තිබුණත් කමන්නේ. ඔයාට පැස්කල් පරිගණක භාෂාව ඒ ඕනෑම එකක ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් දෙවෙනි කාරණය ලියන්න. දෙවෙනි කාරණය මෙය ඕනෑම මෙහෙයුම් පද්ධතියක පහසුවෙන් ධාවනය කළ හැක. මෙය ඕනෑම මෙහෙයුම් පද්ධතියක පහසුවෙන් ධාවනය කළ හැක. මෙය ඕනෑම මෙහෙයුම් පද්ධතියක පහසුවෙන් ධාවනය කළ හැක. පහසුවෙන් ධාවනය කළ හැක. හරි. තුන්වෙනි කාරණය මේ පැස්කල් පරිගණක භාෂාවේ භාෂා පරිවර්තක. දැන් ඔයගොල්ලොන්ට මම කියා දෙනවා කියන්නේ අර පරිගණක භාෂා පරම්පරා කියලා එකක්. ඒකෙදි මම උගන්වනවා පුතේ භාෂා පරිවර්තක මෘදුකාංග කියලා වර්ගයක්. ඒ කියන්නේ දැන් අපි ඉංග්‍රීසි භාෂාවෙන්නේ උපදෙස් ලබා දෙන්නේ පරිගණකයට. හැබැයි පරිගණකයට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගන්න බෑනේ. එයාට තේරුම් ගන්න පුළුවන් බිංදුව සහ එක කියන යන්ත්‍ර භාෂාව නේද? ද්විමේය සංඛ්‍යා පද්ධතියනේ පරිගණකයට තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපි මේ පැස්කල් පරිගණක භාෂාවෙන් විධාන ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්නේ. එතකොට අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන විධාන පරිගණකයට තේරුම් ගන්න පුළුවන් විදිහට එයාගේ භාෂාවට පරිවර්තනය කරලා දෙන්න එපයි කවුරු හරි. බිංදුවට සහ එකට. එතකොට එයාට ඒ විධාන ක්‍රියාත්මක කරන්න පුළුවන්. අන්නේ පරිවර්තනය කිරීම සඳහා පරිවර්තක මෘදුකාංගයක් භාවිතා වෙනවා මේ භාෂාව තුළ. ඕනෑම පරිගණක භාෂාවක එක භාවිතා වෙන්න පුළුවන්. ඒ මෘදුකාංගයකට අපි කියන අපේ කම්පයිලර් කියලා. කම්පයිලර්. එහෙම නැත්නම් සම්පාදක පරිවර්තක කියලා. මෙයා ගැන අපි ඉස්සරහදී කතා කරනවා. මම පාඩමක් කියලා දෙනකොට ඒකෙදි මම මෙයා ගැන කතා කරනවා. ඒ නිසා දැන් තුන්වෙනි කාරණේ ලියන්න. පැස්කල් පරිගණක භාෂාවේ භාෂා පරිවර්තක ලෙස පැස්කල් පරිගණක භාෂාවේ
භාෂා පරිවර්තක ලෙස භාෂා පරිවර්තක ලෙස කම්පයිලර් වරහන් ඇතුලේ සම්පාදක භාවිතා වේ. සම්පාදක භාවිතා වේ. කම්පයිලර් එහෙම නැත්නම් සම්පාදක භාවිතා වේ. ඒක පස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන්. පරිවර්තක වර්ග තුනක් තියෙනවා. මෘදුකාංග වර්ග තුනක් තියෙනවා. ඒ තුන ගැනම අපි ඉගෙන ගන්නවා මේ පාඩමෙන්. හරි. ඊළඟට හතරවෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය. අන්තිමේ. පැස්කල් පරිගණක භාෂාව අක්ෂර සංවේදී නොවන භාෂාවක්. අක්ෂර සංවේදී නොවන භාෂාවක්. මොකක්ද මේ අක්ෂර සංවේදී නොවෙනවා කියලා කියන්නේ? අක්ෂර සංවේදී නැහැ කියලා කියන්නේ මොකක්ද? සමහර පරිගණක භාෂාවලට පුළුවන් තේ ඉංග්‍රීසි භාෂාවේ අකුරු වල කැපිටල් සිම්පල් ભેදය හඳුනා ගන්න. කැපිටල් අකුරු සහ සිම්පල් අකුරු හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා සමහර භාෂාවලට. දැන් අපි උසස් පෙළ ඉගෙන ගන්න භාෂාවේ පුළුවන් කැපිටල් සිම්පල් අකුරු වෙන වෙන කරලා අඳුරගන්න. හැබැයි පැස්කල් පරිගණක භාෂාවේ එහෙම එකක් නැහැ. එයාට කැපිටල් සිම්පල් අකුරු වල ભેදය හඳුනා ගන්න බැරි හින්දා ඔයාට ඕනෑම අකුරකින් විධාන ලබා දෙන්න පුළුවන්. ඕනෑම විචල්යකට නමක් ලබා දෙන්න පුළුවන්. දැන් අර අපි x කියලා නම දෙනවනේ. කැපිටල් x හරි සිම්පල් x හරි ඕනෑම එකක් පාවිච්චි කරන්න පුළුවන්. ටෝටල් කියලා දෙද්දි කැපිටල් ටෝටල් හරි සිම්පල් ටෝටල් හරි ඕන එකක් මේ භාෂාවේදී ඔයාලට භාවිතා කරන්න පුළුවන්. එයා ඒ දෙකම එකක් විදිහට තමයි සලකන්නේ. කැපිටල් t ලිව්වත් සිම්පල් t ලිව්වත් දෙකම එකක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ පැස්කල් පරිගණක භාෂාව අක්ෂර සංවේදී නැහැ. ඒක ඔයාලට ලේසියි ඈ ලේසි. දැන් උසස් පෙළ වගේ භාෂාව වගේ එකක එතකොට ඔයා මේ ભેදය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ මෙතෙන්ට කැපිටල් අකුරුද ටයිප් කරන්නේ සිම්පල් අකුරුද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. මේක එහෙම අවශ්‍ය නැහැ. එහෙනම් ලියන්න හතරවෙනි එක. පැස්කල් භාෂාව අක්ෂර සංවේදී නොවේ. පැස්කල් භාෂාව අක්ෂර සංවේදී නොවේ. පැස්කල් භාෂාව අක්ෂර සංවේදී නොවේ. අක්ෂර සංවේදී නොවේ. අක්ෂර සංවේදී අක්ෂර සංවේදී නොවේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා case sensitive කියලා. case sensitive නේ. අක්ෂර සංවේදී නොවේ. එනම් මෙම භාෂාවට කැපිටල් සහ සිම්පල් අකුරු වල වෙනස හඳුනාගත නොහැක. එනම් මෙම භාෂාවට කැපිටල් සහ සිම්පල් අකුරු වල වෙනස හඳුනාගත නොහැක. එනම් මෙම භාෂාවට කැපිටල් සහ සිම්පල් අකුරු වල වෙනස හඳුනාගත නොහැක. හරි. අපි මෙහෙම උදාහරණයක් ලියා ගමු. මෙහෙම ටෝටල් කිව්වත් කමක් නැහැ. මෙහෙම ටෝටල් කිව්වත් ක්‍රමලේඛය ඇතුලේ එයා දෙකම එකක් විදිහට තමයි සලකන්නේ. ආයි කියන්නම්. හරි. පැස්කල් භාෂාව අක්ෂර සංවේදී නොවන භාෂාවකි. පැස්කල් භාෂාව අක්ෂර සංවේදී නොවන භාෂාවකි. එනම් මෙම භාෂාවට කැපිටල් සහ සිම්පල් අකුරු වල වෙනස හඳුනාගත නොහැක. එනම් මෙම භාෂාවට කැපිටල් සහ සිම්පල් අකුරු වල වෙනස හඳුනාගත නොහැක. එනම් මෙම භාෂාවට කැපිටල් සහ සිම්පල් අකුරු වල වෙනස හඳුනාගත නොහැක. හරි. කැපිටල් සහ සිම්පල් අකුරු වල වෙනස හඳුනාගත නොහැක. උදාහරණ කියලා මේක ලියා ගන්නකො. එකම ක්‍රමලේඛයේ මේ දෙකම කොතන තිබුණත් දෙන්නම එකක් කියලා විදිහට තමයි සලකන්නේ.
හරි ඊළඟට මේ මාතෘකාව ලියන්න ඊළඟ මාතෘකාව ලියන්න ලක්ෂණ ටික ඉවරයි අපේ ලක්ෂණ ටික ඉවරයි හඳුන්වන identifiers හඳුන්වන identifiers මාතෘකාව හඳුන්වන identifiers හරි ඉතින් අහගන්නකො මොනවද මේ පැස්කල් පරිගණක භාෂාවේ හඳුන්වන නැත්නම් identifiers කියලා කියන්නේ හඳුන්වන identify කියන එක. කෙටි ප්‍රශ්නයක් මේකෙන් අහන්න පුළුවන්. කෙටි ප්‍රශ්න පත්‍රයට එකක් අහන්න පුළුවන්. මේ හඳුන්වන එකට නමක් ලබා දීමේදී අනුගමනය කරන නීති රීති මොනවද කියලා. අපි ඊට කලින් බලමු හඳුන්වනයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මොන හරි ක්‍රමලේඛයක් රන් කරද්දී පරිගණකේ රන් වෙද්දී නැත්නම් වැඩසටහනක් software එකක් පරිගණකේ රන් වෙද්දී ඒ වැඩසටහනට අදාළ දත්ත තැන්පත් කර ගැනීම සඳහා RAM එකෙන් යම්කිසි ඉඩක් වෙන් කර ගන්නවා. උදාහරණයක් විදිහට අපි දැන් ලිව්වනේ මේ ව්‍යාජකේත මෙන්න මේ වගේ බලන්න begin x සමානයි 1යි total සමානයි 0යි average සමානයි 0යි ඊපස්සේ while x අඩුව සමානයි 8 ඊට පස්සේ input marks ඊට පස්සේ total සමානයි total data marks x සමානයි x ධන 1 ඊට පස්සේ end while අහම අපි ලියනකොට තේ ව්‍යාජකේත එතකොට මෙන්න මේ තුන්දෙනා කවුද තියෙන්නේ මෙන්න මේ උඩින්ම ලියන තුන්දෙනා කවුද මේ තුන්දෙනා තේ හඳුන්වන තුනක් හරි එතකොට මේ තුන්දෙනා ලියන එකේ තේරුම මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී RAM එකේ පරිගණකේ RAM එකේ x කියලා ඉඩක් වෙන් වෙනවා ඒක ඇතුළට එක වැටෙනවා x කියලා ඉඩක් වෙන් වෙනවා ඒක ඇතුළට එක වැටෙනවා total කියලා ඉඩක් වෙන් වෙනවා ඒක ඇතුළට බිංදුව වැටෙනවා average කියලා ඉඩක් වෙන් වෙනවා ඒක ඇතුළට බිංදුව වැටෙනවා මේක RAM එකේ සිද්ධ වෙන්නේ ප්‍රධාන මතකයේ තුල මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී හරි මෙන්න මේ වෙන් කරගන්න ඉඩ ප්‍රමාණයට අපි කියන අපේ හඳුන්වනයක් කියලා හඳුන්වනයක් එහෙම නැත්නම් identifier එකක් තේරුණා නේද ඕනෑම වැඩසටහනක් රන් වෙද්දී පරිගණකේ මේ වැඩසටහනේ දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගැනීම සඳහා පරිගණකයේ ප්‍රධාන මතකයේ කියන්නේ RAM එකේ වෙන් කර ගන්නා ඉඩ ප්‍රමාණ වලට අපි කියන අපේ හඳුන්වන කියලා හඳුන්වන. දැන් ඔයගොල්ලෝ ඒ කඩෙන් මොන හරි software එකක් පිළිදී ගත්තාම game එකක් හරි කමක් නැහැ game CD කියලා තියෙන්නේ. ඒකේ ගහලා තියෙනවා මෙන්න මෙච්චර RAM එකක් අවශ්‍යයි කියලා මේක දාවණය වෙන්න. ඒ අවශ්‍ය වෙන්නේ මේ RAM එක මේ හඳුන්වන ගබඩාව වෙන්න. හඳුන්වන ගබඩාව. තේරුණා නේද? හරි. එහෙනම් ලියා ගන්නකො හඳුන්වනයක් කියන්නේ මොකක්ද කියලා? කිසියම් ක්‍රමලේඛයක් ධාවනය වීමේදී කිසියම් ක්‍රමලේඛයක් ධාවනය වීමේදී කිසියම් ක්‍රමලේඛයක් ධාවනය වීමේදී කිසියම් ක්‍රමලේඛයක් ධාවනය වීමේදී එහි දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගැනීම සඳහා එහි දත්ත తాවකාලිකව ගබඩා කියන්නකෝ. හරි කිසියම් ක්‍රමලේඛයක් ධාවනය වීමේදී කිසියම් ක්‍රමලේඛයක් ධාවනය වීමේදී කිසියම් ක්‍රමලේඛයක් ධාවනය වීමේදී එහි දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගැනීම සඳහා එහි දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගැනීම සඳහා එහි දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගැනීම සඳහා පරිගණකයේ ප්‍රධාන මතකයේ
වෙන් කරගන්නා ඉඩ ප්‍රමාණය පරිගණකයේ ප්‍රධාන මතකයේ වෙන් කරගන්නා ඉඩ ප්‍රමාණය පරිගණකයේ ප්‍රධාන මතකයේ වෙන් කරගන්නා ඉඩ ප්‍රමාණය හඳුන්වනයක් නම් වේ. හඳුන්වනයක් නම් වේ. හඳුන්වනයක් නම් වේ. හඳුන්වනයක් නම් නැද්ද? අය කියන මොකක්ද හඳුන්වනයක් කියලා කියන්නේ? කිසියම් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රමලේඛයක් එහෙම නැත්නම් software එකක් run වෙද්දී වගේ පරිගණකේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ දත්ත ඒ වැඩසටහනේ දත්ත తాවකාලිකව ගබඩා කර තබා ගැනීම සඳහා පරිගණකයේ RAM එකේ එහෙම නැත්නම් ප්‍රධාන මතකයේ වෙන් කර ගන්නා ඉඩ ප්‍රමාණයට අපි කියනවා හඳුන්වනයක් කියලා. හඳුන්වනයක් කියලා කියනවා. හරි. දැන් ඔයගොල්ලෝ අපි ලිව්වනේ පුතේ මේ flowcharts වලට ව්‍යාජකයේත් ඒකෙදී අපි අර x සමානයි බිඳුව total සමානයි බිඳුව number of students සමානයි 1 ඒ වගේ තමයි හඳුන්වන ඈ ඒවා හඳුන්වන ඊළඟට ලියන්න පුතේ ඡේදයක් නෑ මාතෘකාවක් ලියන්න පුතේ මාතෘකාවක් ලියන්න හඳුන්වනයකට නමක් ලබා දීමේදී හඳුන්වනයකට නමක් ලබා දීමේදී හඳුන්වනයකට නමක් ලබා දීමේදී අනුගමනය කළ යුතු නීති රීති හඳුන්වනයකට නමක් ලබා දීමේදී අනුගමනය කළ යුතු නීති රීති හඳුන්වනයකට නමක් ලබා දීමේදී අනුගමනය කළ යුතු නීති රීති මේක වැදගත් මේ නීති රීති ටික මතක තියාගන්න ඕනේ මොකද කෙටි ප්‍රශ්නයකට අහනවා හරි ඔයාලට හඳුන්වනයක නම් හතරක් දීලා හයි නිවැරදි හඳුන්වනය මොකක්ද එහෙම නැත්නම් වැරදි හඳුන්වනය මොකක්ද කියලා අහන්න. හරි. ඒ නිසා මේ නීති රීති ටික පොඩ්ඩක් දැනගෙන හිටියොත් හොඳයි. දැන් හඳුන්වනයකට නමක් ලබා දෙනවා කියලා කියන්නේ මෙන්න මේකයි. අපි අර ව්‍යාජකයට ලියද්දි මෙහෙම දුන්නානේ x සමානයි බිංදුව. මේ තියෙන යාගේ නම x කියන්නේ ඒ හඳුන්වනයේ නම. එතකොට total මේ තියෙන යාගේ නම. total සමානයි බිංදුව. එතකොට average මේ තියෙන්නේ හඳුන්වන්නේ නම. ඊළඟට මෙහෙම number of student සමානයි 1 නේ මේ තියෙන හඳුන්වන්නේ නම. එතකොට අපිට ඕන විදිහට පැස්කල් භාෂාවේදී මේ නම් ලබා දෙන්න බෑ. අපිට කැමති නමක් දෙන්න බෑ. ඒකට නීති රීති කීපයක් තියෙනවා. ඒ නීති රීති වලට යටත්ව තමයි මේ හඳුන්වන්නේ නම ලබා දෙන්න ඕනේ. තේරුණා නේද? right. එහෙනම් පළවෙනි නීතිය ලියා ගන්න පළවෙනි නීතිය. මේ හඳුන්වන්නේ නම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් ආරම්භ වෙන්න ඕනේ. හඳුන්වන්නේ නම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් හෝ මෙන්න මේ අන්ඩර්ස්කෝර් සංකේතයෙන් ආරම්භ වෙන්න ඕනේ. ඒ දෙකෙන් කෝකෙන් හරි කමන්න. ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් හරි මේ අන්ඩර්ස්කෝර් සංකේතයෙන් හරි පටන් ගන්න පුළුවන්. ලියන්න පළවෙනි නීතිය. හඳුන්වනයක නම හඳුන්වනයක නම හඳුන්වනයක නම sorry මේක ඕනේ හඳුන්වනයක නම අනිවාර්යෙන්ම ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් හඳුන්වනයක නම අනිවාර්යෙන්ම ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් ආරම්භ විය යුතුය. හඳුන්වනයක නම අනිවාර්යෙන් ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් ආරම්භ විය යුතුය. නේද? අනිවාර්යෙන් ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් ආරම්භ විය යුතුය. ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් ආරම්භ විය යුතුය. දෙවෙනි නීතිය. දැන් මේ නම් ටික හරිනේ නේද? මේ නම් ටික හරිනේ. හැම එකක්ම ඉංග්‍රීසි හෝඩියේ අකුරකින් තමයි පටන් ගන්න තියෙන්නේ. දෙවෙනි නීතිය. පළමු අක්ෂරයට පසු පළවෙනි එක මොකක් හරි අක්ෂරයක්නේ. පළමු අක්ෂරයට පසු මොනවද භාවිත කරන්න පුළුවන් නමේ ඇතුළේ?
අක්ෂරම පුළුවන්. සේරම අක්ෂර පුළුවන් පාවිච්චි කරන්න. අනිත් ඉංග්‍රීසි ඔඩි අකුරු පාවිච්චි කරන්න පුළුවන් දිගටම. එහෙම නැත්නම් ඉලක්කම් පාවිච්චි කරන්න පුළුවන්. සංකේත වලින් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ අන්ඩර්ස්කෝ සලකුණ විතරයි. මේ අන්ඩර්ස්කෝ සලකුණ විතරයි සංකේත වලින් භාවිතා කරන්න පුළුවන්. වෙන සංකේත මොකුත් භාවිතා කරන්න බෑ. නම ඇතුළු. නම ඇතුළු. පළමු අක්ෂරයට පසු කමා දාලා ලියන්න. ඉංග්‍රීසි අකුරු පළමු අක්ෂරයට පසු ඉංග්‍රීසි අකුරු ඉලක්කම් ඉංග්‍රීසි අකුරු කමා ඉලක්කම් ඉංග්‍රීසි අකුරු කමා ඉලක්කම් හෝ යටි ඉර ඒ කියන්නේ අන්ඩර්ස්කෝර් සලකුණ යටි ඉර අන්ඩර්ස්කෝර් සලකුණ භාවිතා කළ හැකියි. පළමු අක්ෂරයට පසු ඉංග්‍රීසි අකුරු ඉලක්කම් හෝ යටි ඉර අන්ඩර්ස්කෝර් භාවිතා කළ හැකියි. නේද? මේ හරිනේ මේ ඩිමි නම් ටික x හරි total හරි average හරි number of student හරි මේ අන්ඩර්ස්කෝර් සලකුණ පාවිච්චි කරලා තියෙනවනේ. ගැටලුවක් නැහැ නේ. හරි ඊළඟ නීතිය පුතේ. ඊළඟ නීතිය. නමෙහි වචන අතර හිස්තැන් තිබිය නොහැක. නමෙහි වචන අතර හිස්තැන් තිබිය නොහැක. නමෙහි වචන අතර හිස්තැන් තිබිය නොහැක. ඒක ඊළඟ නීතිය. නමෙහි වචන අතර හිස්තැන් තිබිය නොහැක. මම ඒකයි කිව්වේ පුතේ අර සූඩෝ කෝඩ් ලියද්දී විචල්ලේ නම හිස්තැන් තියන්න නැතුව ලියන්න කියලා. හිස්තැන් ඕන නම් අන්ඩර්ස්කෝර් සලකුණ දාන්න කියලා කිව්වේ. ඒකයි. මොකද අන්ඩර්ස්කෝර් සලකුණ පාවිච්චි කරන්න පුළුවන් පැස්කල් වල. හිස්තැන වෙනුවට. තේරුණා නේද? මේ නමේ වචන අතර හිස්තැන් තියන්න බෑ. ඒ වෙනුවට අන්ඩර්ස්කෝර් සලකුණ අවශ්‍ය නම් භාවිත කරන්න පුළුවන්. නේද? එතකොට අපි ලිව්වා ඊළඟ කාරණේ නමෙහි වචන අතර හිස්තැන් ලැබිය නොහැක කියන එක. ඊළඟට යටි ඉර හැර අන්ඩර්ස්කෝර් යටි ඉර හැර වෙනත් සංකේත භාවිතා කළ නොහැක. යටි ඉර හැර වෙනත් සංකේත භාවිතා කළ නොහැක. ඊළඟ නීතිය. යටි ඉර හැර වෙනත් සංකේත භාවිතා කළ නොහැක. ඒ කියන්නේ පුතේ වරහන් ඇතුළේ ලියන්න අපි සංකේත ටිකක් මේ විදිහ උතන hash ඒවා භාවිතා කරන්න බෑ. add star mark එකතු කිරීම අඩු කිරීම මේ සලකුණු මේවා මොකොත් භාවිතා කරන්න බෑ. වරහන් ඇතුළේ දාගන්න. ඕනනම් පුළුවන් මේ අන්ඩර්ස්කෝර් සලකුණු විතරයි. එනවනේ. මේ ටික ඇඳ ගන්න. වරහන් ඇතුළේ ඔතන. හරි ඊළඟ අක්ෂර භේදය බල නොපායි. අක්ෂර භේදය බල නොපායි. ඒ කියන්නේ කැපිටල් සිම්පල් අකුරු ඕන එකකින් ලියන්න පුළුවන් නම අක්ෂර භේදය බලපාන්නේ නැත්තේ. අක්ෂර භේදය බල නොපායි. අක්ෂර භේදය බල නොපායි. අන්තිම නීතිය හඳුන්වනයකට නමක් ලබා දීමේදී ඔයා සරකලා බලන්න ඕන අන්තිම නීතිය. යන්න. හඳුන්වනයට නම ලබා දීමේදී හඳුන්වනයට නම ලබා දීමේදී පැස්කල් භාෂාවේ වෙන් කළ වචන ස්ලෑෂ් එකක් දාලා ලියන්න ඇවිරුණු පද
හඳුන්වන නමක් ලබා දීමේදී පැස්කල් භාෂාවේ වෙන් කළ වචන ස්ලෑෂ් එකක් දාලා ලියන්න ඇවිරුණු පද reserved words අරගෙන ලියන්න reserved word කියලා. වෙන් කළ වචන ඇවිරුණු පද reserved words. භාවිතා කළ නොහැක වෙන් කළ වචන ඒවට තමයි ඇවිරුණු පද කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් reserved word භාවිතා කළ නොහැක. මොනවද මේ වෙන් කළ වචන කියන්නේ? පැස්කල් පරිගණක භාෂාවේ වෙන් කළ වචන. ඒවා හඳුන්වන එක නමකට දාන්න බෑ. උදාහරණයක් විදියට මේ බලන්නකෝ. දැන් පැස්කල් භාෂාවේ අපි ක්‍රමලේඛ ලියද්දී මෙන්න මේ වචන සාමාන්‍යයෙන් භාවිතා කරනවා. වචන සෙට් එකක් තියෙනවා. මම කීපයක් කියන්නම්. if while and else for next හරි මේ වගේ වචන අපි පාවිච්චි කරන්නේ පුතේ ව්‍යාජකයට ලියද්දී මේ වචන පුතේ ඔයා හඳුන්වන එකට නමක් ලබා දීමේදී පාවිච්චි කරන්න බෑ. එතකොට ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙනවනේ පුතේ. එයා හිතන්නේ මේ විධානයක් ලබා දීලා තියෙන කියලා. දැන් උදාහරණයක් විදිහට ඔයා while කියලා විචාලයකට හඳුන්වන එකට නමක් දීලා එක කියලා දෙනවා. while සමානයි 1. ඊට පස්සේ total සමානයි බිංදුව. ඊට පස්සේ පුනර්කරණයක් පටන් ගන්නවා while කියලා. while අඩු හෝ සමානයි 5. දැන් ඕක අවුල් වෙනවනේ ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙනවා. ඇයි මෙතන while කියලා දෙනවා මෙතනත්. මෙයා හිතන්නේ මෙතන පුනර්කරණ තියෙනවා කියලා. ඒක while වචන පාවිච්චි කරන්නේ. ඒ නිසා අර මේ වෙන් කරපු වචන මේවට පාවිච්චි කරන්න බෑ පුතේ. අර x සමාන 1 කියන ඒවාට අර වෙන් කරපු වචන if සමානයි 1 if සමානයි බිංදුව ඒවා දාන්න බෑ. වෙන් කරපු වචන පාවිච්චි කරන්න බෑ. ලියන්න. උදාහරණ වෙන් කළ වචන භාවිතා කළ නොහැක උදාහරණ. මම ලියන්න කීපයක් ඒවා උදාහරණ විදිහට ලියාගන්න. උදාහරණ. if else then and if while repeat until keep at them for ඔය වගේ ඇතිත් keep එක ලියාගන්න වෙන් කර වචන. repeat until